වස්සාන ධර්ම දේශනා අපි හැමෝම නිතරම මෙනෙහි කරන්න ඕනේ ධර්මකාරණයක් තමයි මේ අපිට නොපෙනෙන මේ කොරෝනා වසංගත තත්ත්වය කොයි වෙලාවෙ කොයි විදියට අපේ ජීවිතවලට තර්ජනයක් එල්ල වෙයිද දන්නේ නැහැ. ඒ නිසා අපි ඒකට සූදානම්ද කියන එක. ඒ කියන්නේ ඉන්ජෙක්ෂන් ගහලා හරි දැන් බය නැහැ කියන එක නෙමෙයි. අපි ඊට වැඩිය දෙයකට සූදානම් වෙලා ඉන්නවද කියලා අපි අහලා බලන්න ඕනේ අපෙන්. දැන් සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් අපි ඒකට සූදානම් මං කටින පින්කනුත් කරලා තියෙන්නේ මං ඉන්දියාවෙත් දඹදිවත් ගිහිල්ලා තියෙන්නේ මං අහවල් පින්කමත් කරගෙන තියෙන්නේ කියලා අපිට යම් විදිහේ සමහරු එක පැත්තකින් පින්කම් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. හැබැයි මේ ධර්ම කතා ගත්තාම අපිට වැඩිය අප්‍රමාණ පින් සිද්ධ කරගත්ත අය නිරේ ගිහින් තියෙනවා. දැන් බලන්නකො ධර්මාශෝක රජතුමා කොච්චර විහෙර විහාර හදලා තියෙනවද? 84000ක්. එතකොට අපි නම් ඔය පන්සලක් හදනද අබේවීර මෞතුමිය මහත්මයා නම් මේ පන්සලේ ඉඩමත් පූජා කරලා මේකත් හදලා එතුමිය නම් මේ වගේ ස්ථාන 3ක් 4ක්ම දායකත්වයේ දරලා තියෙනවා. ඊට මෙහා පැත්ත ගත්තාම ඉතින් සමහරු චෛත්‍යයක් හදලා ඇති, බෝධියකට රන් වැටක් පූජා කරලා ඇති. ඔය වගේ යම් පොඩි කොටස්නේ කරලා තියෙන්නේ. රජතුමා හැම නෙමෙයි. දැන් අද වගේ මේ පර්චස් ගානක පන්සල් නෙමෙයි නේ කාලේ අක්කර ගණන්. ඒ වගේ 84000ක් හැදුවා කියලා කියන්නේ පොඩි පහේ වැඩක් නෙමෙයිනේ. ඒවල ස්වාමින් වහන්සේලා මේ දෙනමත් තුන්නමක් නෙමෙයි 4500ක් ඉන්නවා. උන්වහන්සේලාගේ කුටි ගෙවල් දානමාන හැම එකක්ම හදන්නවා. එහෙම හදලත් උන්වහන්සේ දින 7ක් නිරේ ගියාලු. එහෙනම් අපිට ඒ ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා නේද? දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. 2021 වසරේ වස්සාන සමය වෙනුවෙන් අතුරුගිරිය අභයවීර ධර්මායතනාධිපති අතිපූජනීය කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි අභයවීර ධර්මායතනයේ සිට සිදු කරනු ලබන වස්සාන ධර්මදේශනා මාලාවේ තවත් සුමధుර ධර්මානුශාසනාවක් මෙතෙන් සිට ඔබට ශ්‍රවණය කළ හැකියි. අද මෙම ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ අනුමා ප්‍රියදර්ශිනී ගුණසේකර මහත්මිය, සේපාලිකා විතාරණ මහත්මිය, හේමා කපුහේන් තැන්න මහත්මිය, ඉන්ද්‍රාණී විතාන මහත්මිය, චන්ද්‍රකාන්ති බමුණු ආරච්චි මහත්මිය සහ නිල්මිනී ගුණරත්න මහත්මිය යන පින්වත් පිරිසයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ. අවසරයි අපි හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තංච කම්මං කතං සාධුයං කତ୍වා නානුතප්පති යස්ස පතිතෝ සුමනෝ විපාකං පටිසේවති තී. ශ්‍රද්ධා සම්පන්න වාසනාවන්ත පින්වතුනි, අද අපේ අතුරුගිරිය අබේවීර මේ ධර්මායතනයේ වස්සාන කාලයේ පවත්වන මේ විශේෂ ධර්ම සාකච්ඡාව ධර්ම දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අබේවීර ධර්මායතනය ආරම්භ කරලා දහම් පිපාසාවෙන් ඉන්න සදැහැති පින්වතුන්ට ධර්ම දානයන් ලබා දෙමින් ලංකාවේ බොහොම වටින ධර්මදර ස්වාමින් වහන්සේ නමක් හැටියට අපිත් කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් හැටියට අපි හඳුනාගත්ත අපේ ගරු කටයුතු කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමින් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයට අපගේ নমස්කාරය වේවා කියලා අපි මුලින්ම සිහිපත් කරමින් අද දවසේ
වස් කාලයේ පවත්වන මේ ධර්මානුශාසනාව දායක පින්වතුන් කීප දෙනෙක්ගෙම දායකත්වයේ ඇතුව ඒ පවුලකින් එක්කෙනෙක් දෙන්නෙක් වගේ කිහිප දෙනෙක්ගේ සහ සම්බන්ධතාවය ඇතුව අද මේ පින්කම අපි සිද්ධ කරන්නේ. ඒ අනුව අද නිල්මිනී ගුණරත්න මහත්මිය දායකත්වයේ දරනවා පවුලේ සියලු දෙනාටම සෙත් පතන්න. චන්ද්‍රකාන්ති බමුණුආරච්චි මෞතුමිය අභාවප්‍රාප්ත දෙමව්පියෝ සහෝදරයන් ඇතුළු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න එතුමියගේ බලාපොරොත්තුව අද. ඒ වගේම ඉන්ද්‍රානි විතාන පින්වත් මාතාව රමණි විතාන සොයුරියට ඒ වගේම රණවිරු පුෂ්ප කුමාර කළුබෝවිල සොයුරා ඇතුළු තමන්ගේ මිය පරලෝකීය ඥාතීන් සිහිපත් කරලා අද මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම හේමා කපුහේන් තැන්න මාතාවත් චිත්‍රා ගුණතිලක මෞතුමියට පින් අනුමෝදන් කරන්න. මාලනී පීරිස් පුංචි අම්මා ඒ වගේම එම් ජිනදාස මහත්මයා ආදිය සිහිපත් කරලා ඒ අයට පින් දීමේ බලාපොරොත්තුව අද මේ දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඒ වගේම තමයි දේශකයාණන් වහන්සේටත් සරණතිස්ස ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සිත් පතලා අභාවප්‍රාප්ත දයානන්ද ගුණසේකර පියතුමා ඇතුළු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න සුජීවත්ව වාසය කරන මෞතුමිය ඇතුළු මුණුබුරු මිනිබිරියෝ අද මේ පින්කමට දායකත්වයේ දරනවා. ඒත් එක්කම සේපාලිකා විතාරණ මහත්මිය ධර්මායතනයේ ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයට ආශිර්වාද කරලත් කිවෙන් සහ චනුග කියන මුණුබුරන් ඇතුළු පවුලේ සියලු දෙනාටම ආශිර්වාද කරලා අභාවප්‍රාප්ත ස්වාමි පුරුෂයාට පින් දීමේ බලාපොරොත්තුවත් ඇති කරගෙන මේ දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඉතින් මේ නම් සඳහන් කරපු දායකයින්ගේ දායකත්වය ඇතුව අද මේ දේශනාව ආරම්භ කරනවා. අපේ ස්වාමින් වහන්සේ මතක් කළා අද මේ දේශනාව තවත් බොහෝ දෙනෙක් ශ්‍රවණය කරන්න YouTube නාලිකාව හරහා ඉඩ සලසා දීලා තියෙනවා. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාටම මේ දේශනාවේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ධර්මඥානියම් පහළ වේවා. සත්පුරුෂ කල්යාණ මිත්‍ර සම්පත්තිය සේවනය කරන්න සැලසේවා. අපිට මේ දේශනාවත් නිවන් පිණිස සැප පිණිස හේතු වාසනා වේවා කියලා සාදු 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 කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපි යම් දහම් කරුණක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ ජීවිතයේ පිළිබඳව. දැන් අපි දන්නවා මේ කාලේ මේ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක අවුරුදු මං හිතන්නේ දැන් 2කටත් කිට්ටු වෙන්න වෙනවා. මේ රට වහලා ඊට පස්සේ රැකියාවන්නේ ලොකු කුඩා කියන මේ කිසිම පන්ති ભેදයක් නැතුව හැමෝටම මේකේ බලපෑම එල්ල වුණා. හැමෝගෙම ජීවිතවල ප්‍රශ්න ගැටලු බලාපොරොත්තු ඔක්කොම නැති වෙලා ගිහිල්ලා. පුංචි දරුවෝ ගත්තාම මේ අයගේ අධ්‍යාපනය කඩා වැටලා සම්පූර්ණයෙන්ම. දැන් එක වසරේ ළමයි ගත්තාම ඒ ළමයි ඉස්කෝලේට අඩිය තියලවත් නැහැ. මම දැනගත්ත විදිහට ඒ අය එහෙම වුණත් දෙක වසරට දානවලු. දැන් එතකොට ඒගොල්ලන්ට එක වසරේ තියෙන අත්දැකීම් නැහැ. ගුරුවරුත් ඒ පැත්තෙන් ඒ විදිහම තමයි. සමහර ගුරුවරු එක පැත්තකින් සතුටු වෙනවා. සමහර වෙලාවට සමහරු දුක් වෙනවා. මොකද මට එක ගුරුතුමියක් මතක් කළා මේ කාලේ දැන් ඔන්ලයින් උත් නැහැ. නමුත් ඔන්ලයින් තිබිච්ච කාලේ ගත්තාම ඒක අර ඉස්කෝලේ උගන්වන්නට වැඩිය ටිකක් අමාරු වැඩක් කියලා. මොකද ඉස්කෝලේ නම් ටීචර්ට ඕන හැටියට ඕන දෙයක් කියන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. ওই පැත්තකට ඉන්නවා නම් ඔය මොකක් හරි ලියන්න දීලා ඔහේ ඉන්න පුළුවන්. දැන් එහෙම බෑ. ඔන්ලයින් එකේ පැයක් ඉන්නවා නම් අම්මත් අහගෙන ඉන්නවා ගෙදර. තාත්තත් අහගෙන ඉන්නවා. බොරු කරන්න බෑ දැන් ගුරුවරුන්ට. ඒ හින්දා මේ සමහරු ඒ පැත්තෙනොත් එහෙම හිතනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න ගැටලු ආයතන කඩාගෙන වැටලා සේවකීන්ට පඩි ගෙවන්න බෑ. යන්න එන්න විදියක් නැහැ. බොහොම ප්‍රශ්න තොගයක් යටතේ තමයි ඉන්නේ. ඉතින් අපි මේ කාලේ අපි වැඩිපුරම මෙනෙහි කරන්නේ මේ මරණ ධම්මොම්හි මරණං අනතීතෝති අබින්හං පච්චවේක්කිතබ්බං කියලා. අපි හැමෝම නිතරම මෙනෙහි කරන්න ඕනේ ධර්මකාරණයක් තමයි මේ අපිට නොපෙනෙන මේ කොරෝනා වසංගත තත්ත්වය. එහෙම නැත්නම් කොරෝනා කියන මායя කොයි වෙලාවෙ කොයි විදියට අපේ ජීවිතවලට තර්ජනයක් එල්ල වෙයිද දන්නේ නැහැ. ඒ නිසා අපි ඒකට සූදානම්ද කියන එක. ඒ කියන්නේ ඉන්ජෙක්ෂන් ගහලා හරි දැන් බය නැහැ කියන එක නෙමෙයි. අපි ඊට වැඩිය දෙයකට සූදානම් වෙලා ඉන්නවද කියලා අපි අහලා බලන්න ඕනේ අපෙන්.
දැන් සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් අපි ඒකට සූදානම් මං කටින පින්කනුත් කරලා තියෙන්නේ. මං ඉන්දියාවෙත් දඹදිවත් ගිහිල්ලා තියෙන්නේ. මං අහවල් පින්කමත් කරගෙන තියෙන්නේ කියලා අපිට යම් විදිහේ සමහරු එක පැත්තකින් පින්කම් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. හැබැයි මේ ධර්ම කතා ගත්තාම අපිට වැඩිය අප්‍රමාණ පින් සිද්ධ කරගත්ත අය නිරේ ගිහින් තියෙනවා. දැන් බලන්නකෝ ධර්මාශෝක රජතුමා කොච්චර විහෙර විහාර හදලා තියෙනවද? 84000ක්. එතකොට අපි නම් ওই පන්සලක් හදන ද අබේවීර මෞතුමිය මහත්මා නම් මේ පන්සලේ ඉඩමත් පූජා කරලා මේකත් හදලා එතුමිය නම් මේ වගේ ස්ථාන 3ක් 4ක්ම දායකත්වයේ දරලා තියෙනවා. ඊට මෙහා පැත්ත ගත්තාම ඉතින් සමහරු චෛත්‍යයක් හදලා ඇති, බෝධියකට රන් වැටක් පූජා කරලා ඇති. ඔය වගේ යම් පොඩි පොඩි කොටස්නේ කරලා තියෙන්නේ. රජතුමා හැම නෙමෙයි. දැන් අද වගේ මේ පර්චස් ගානක පන්සල් නෙමෙයි මේ කාලේ අක්කර ගණන්. ඒ වගේ 84000ක් හැදුවා කියලා කියන්නේ පොඩි පහේ වැඩක් නෙමෙයිනේ. ඒවල ස්වාමින් වහන්සේලා මේ දෙනමත් තුන්නමක් නෙමෙයි 4500ක් ඉන්නවා. උන්වහන්සේලාගේ කුටි ගෙවල්, දානමාන හැම එකක්ම හදන්නවා. එහෙම හදලත් උන්වහන්සේ දින 7ක් නිරේ ගියාලු. එහෙනම් අපිට ඒ ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා. නේද? ඇයි ඒකට එහෙම හේතුව කියලා බැලුවාම මේ කතා ප්‍රවෘත්තියත් මම හිතන්නේ මේ අය බණ අහපු අය දන්නවා. නේද? ඒ අවසාන කාලෙදී අර මේ පවන් සලපු සේවිකාවගේ අතින් අත්වැරද්දකින් ඒක ඇඟේ වැදිච්ච නිසා ඒකට පුංචි හිතේ අකමැත්තක්. ඒ අකමැත්ත කියන එකට තමයි අපි ද්වේෂයේ ආරම්භය කියලා කියන්නේ. ඒක හොඳට හිතන්න ඕනේ කාරණයක්. මොකද්ද මං කිව්වේ? යම් තැනක අකමැත්තක් තියෙනවා නම් අන්න ඒකේ ද්වේෂයක ආරම්භයක්. එහෙනම් අපි මේ බලන්න ඕනේ මේ කැමැත්ත සහ අකමැත්ත කියන එක කොහෙද හටගන්නේ කොතනද තියෙන්නේ කියලා. යම් තැනක කැමැත්තක් වර්ධනය වීගෙන එනවා නම් ඒක මොකේ ආරම්භයද? තණ්හාවේ ආරම්භය. දැන් අපි හිතනවානේ මට නම් කිසිම තණ්හාවක් නැහැ, මගේ හිතේ නම් මොකක්වත් නැහැ කියලා. හැබැයි යාගේ කැමැති දේවල් තියෙන ඕන තරම්. නේද? කැමැති දේවල් තියෙන ඔයාගේ ජීවිතේ. එයා අකමැති වෙන අවස්ථාවලුත් තියෙනවා. දැන් මං නම් තරහ ගන්නෙ නැහැයි කියලා කියනවා. හැබැයි කොයි හරි යනකොට ගන්ධසාරයක් එනවා නම් අපේ දන්නේම නැතුව අපි නහය මේ හකුල ගන්නවා. බලනකොටත් S2 අර මේ ඇහි පිල්ලන් ටික පාත් කරලා බලනවා. මොකද්ද මේ කියලා. මොකද්ද මේ ගඳ? මොකද්ද වෙලා තියෙන එකපාරට? දැන් ඒක ධර්මානුකූලව හිතන්න. දැන් ওই කතන්දර ටික දැන් ඒක හරවනවා බණ දන්න පිරිසක්නේ. එතකොට මොකේට මේවා ස්පර්ශ වීම හින්දා විඥාන පහළ වෙලාද? දැන් ගඳක් සුවඳක් නම් මොකේටද? සෝත ප්‍රසාදයට. කනේ තියෙනවා. කනටද මේක මේ පහළ වෙන්නේ? කනේ ඇතුලේ තියෙනවා ප්‍රසාද රූපයක්. ඒ ප්‍රසාද රූපේට බාහිරව තියෙන සද්දයක් ස්පර්ශ වෙනවා. දැන් ඔය දැනුත් ඇහෙනවා මේ චූන් පාන්වා නේද? සමහරු දැන් මේ කාලේ මට ඊපෙරේද දෙන්නේ තුන් දෙනෙක්ම කිව්වා මල කං කරච්චලයක් මේක කියලා. උදේටත් එනවා ආයි හවසටත් එනවා. මේක දැන් අර මුල් කාලේ වගේ නෙමෙයි අහලා ඒක අපිට ඒක කං කරච්චලයක් වෙලා. දැන් එයා ඒ කං කරච්චලයක් කියන වචනේ ආවේ මොකක් හින්දාද? එයා ඒකට ගැටිච්ච නිසා. එයා ඒකට ගැටුණ හින්දා තමයි එයාට මේ වචනේ ආවේ. වචනේ ආවා කියලා කියන්නේ මොකද්ද? එයා තරහ වෙලා ඉන්නේ දැන්. එයා ද්වේෂසිතකින් ඉන්නේ. මේක තරහ වෙනවා කියලා කියන්නේ රණ්ඩු වෙලා ගහගෙන මරා ගන්න එකද? නෑ අන්න අර අකමැත්ත පළ වෙච්ච තැන. රජතුමාට උනේ ඒකයි මම මේක පහදලා දෙන්න තමයි මේ උනේ. අපි හිතනවා මේ මගේ එහෙම මේ එකක් නෑ තරහක් නෑ මේ කියලා හිතුවට පුංචි හරි මේක වචනයක හැඟීමක මගේ මේ හිතේ වෙනසක් ඇති වුණොත් ඒක තමයි අපේ හිතේ අපේ ඊළඟ ආත්ම භාවයට අපි ඒ වෙලාවේ ගියොත් එහෙම ඒක තීරණය වෙන්නේ. නිසා ඒක හොඳට හිතන්න ඕනේ කාරණයක්. දැන් මම මොකද්ද කිව්වේ? සෝත ප්‍රසාදේ. ඒක වැදෙන්නේ බාහිරව තියෙන ශබ්දෙට. ඒ ශබ්දය මේ වායු තලයත් එක්ක ස්පර්ශ වෙනවා. ඊට පස්සේ සෝත විඥාණය පහළ වෙනවා. විඥාණයෙන් තමයි අපි තීරණය කරන්නේ මේක හොඳ හඬක්, මේක නරක හඬක්. මේකට හොඳ හඬක් නම් මං කැමතියි. එතකොට මං ඒක අහන්න ආසයි. දෙපාරක් අහන්න හිතෙනවා, ආයි අහන්න හිතෙනවා. ඊටන් මං අකමැති නම් වහපන් ඕක කියලා කියනවා.
මොන සද්දයක්ද මේ කියලා අපි ඒකට අකමැති වෙනවා. සමහරු ඒ මොකක්වත් කියන්නේ නැතුව හිතින් ඒක ප්‍රතික්ෂේප කරනවා, එක්ක ඒක මධ්‍යස්ථව ඉන්නවා. දැන් ලෝකේ අපිට ඕන තරම් සද්ද ඇහෙනවා. අහනාන හැම සද්දෙටම අපි අකමැතිද? නෑ. අහනාන හැම සද්දෙටම අපි කැමතිද? ඒ අතරතුරේ තවත් සද්දත් අපිට ඇහෙනවා. ඒවා අපිට ගාණක් නෑ නේද? ඔය අතරේ අනිත් වැඩත් කරන අතරතුරේ අපිට තව පුංචි පුංචි සද්දත් එනවා ඉතින්. නමුත් අපිට ඒවා ඒ මහ ලොකුවට අපි හිතන්නේ නෑ. අපි මේ ගැටෙන්නේ නෑ. අල්ලගන්නෙත් නෑ ඒවට. අන්න ඒකට තමයි කියන්නේ ඒකත් එක්ක ගැටුන්නේ නෑ. ඊට පස්සේ ඇලුන්නේ නැහැ කියලා. ඒ නිසා ඇලුනොත් යම් තැනක තණ්හාවේ ආරම්භයක්, ගැටුනොත් යම් තැනක එතන ද්වේෂයේ ආරම්භයක්. දැන් ඔය අපි කියනවානේ මම තරහ නැත්තේක් වෙම්වා, මම වෛර නැත්තේක් වෙම්වා. කොහොමද අපි භාවනා කරන්නේ? මෛත්‍රී භාවනාව. අහං අවේරෝ හෝමි, අනීගා හෝමි, අභ්‍යාපජ්ජෝ හෝමි, සුඛී අත්තානම් පරිහරාමි කියලා. බුදුහාමුදුරුවෝ එහෙම තමයි මෛත්‍රිය වඩන්න කියලා කිව්වා. මොකද්ද කියන්නේ? මම තරහ නැත්තේක් වෙම්වා, මම වෛර නැත්තේක් වෙම්වා, මම දුක් පීඩා නැත්තේක් වෙම්වා, මම සුවපත් වූ සිත් ඇත්තෙක් වෙම්වා. දැන් මේ හතර මේ විදිහට මේ හතරක් හැටියට දාලා තියෙන්නේ මේ එකක් වර්ධනය කරාම ඊළඟ එක. ඒකෙන් පස්සේ ඒක, මේකෙන් පස්සේ ඒක. මේ හතර හරියටම එකකට සම්බන්ධතාවයක් තියෙනවා. ওই සම්බන්ධතාවය අපි හොඳට निराකරණය කරගන්න ඕනේ. අන්න ඒකට තමයි අර මූලාරම්භයක් හැටියට මම මේ කිව්වේ අර තරහ නැත්තෙක් වීම නම් තරහව කොහෙද හටගන්නේ කියන එක දැනගෙන ඉන්න ඕනේ. මිනිස්සු භාවනා කරාට මම තරහ නැත්තෙක් වෙම්මා කියලා අපි තරහ නැත්තෙක් කියලා කිව්වහම අපිට එකපාරට මතක් වෙන්නේ කවුද? මගේ තරහකාරයෙක්. එතකොට මගේ තරහකාරයා එක්ක විතරද මම තරහ නැත්තෙක් වෙන්න ඕනේ? නෑ, තරහව හට ගන්නවා හැමතැනම. තරහව වෙන්න පුළුවන් ඕන වෙලාවක නේද? දැන් මේ හඳුන් කූරු සුවඳ එනවා. දැන් මේ හඳුන් කූරු සුවඳ දැන් මට මතකයි අපි විදේශ රටවල ඉන්නකොට ඔය සමහර මේ විදේශීය රටවල් වල තියෙන මේ ෆෙස්ටිවල් එහෙම නැත්නම් උත්සව තියෙනවා. ඒවේ අපේ ලංකාවේ අයටත් තියෙනවා ඔය ස්ටෝල් දාලා ඒවා තිබ්බට පස්සේ හඳුන් කූරු විකුණනවා. ඉතින් හඳුන් කූරු ලංකාවේ තේකොළ ඔය එක එකවා එතන දාලා තියෙනවා. ඉන්දියාවේ කෑම එහෙන් දාලා තියෙනවා. අනිත් රටවල් වල දාලා ඇප්‍රිකන් ඒවා දාලා තියෙනවා. ඉතින් ඒ යනකොට දැන් අපේ හඳුන් කූරු පත්තු වෙනවා එතකොට. සමහර සුද්ධ නහය මේ වහගෙන යන්නේ. සමහර අය ඒක හරිම මේ එකක් හැටියට කරගෙන යන්නේ. ඒක මට මතකයි ඒක මේකට ගිහිල්ලා අපි ඒ වගේ මේ හඳුන් කූරු පත්තු කරලා අපේ මේ උත්සවයක් එළියේ තියෙනකොට එහා පැත්තේ ෆුට්බෝල් ගහනවා. ෆුට්බෝල් ගහනකොට එතන ඉන්න ඒ ළමයිගේ අම්මලා ඇවිල්ලා කියනවා මේ හඳුන් කූරු සුවඳ අපිට විසයි. මේ ළමයිට විසයි කියලා. ඒ කියන අතරතුරේදී ඒගොල්ලෝ සිගරට් බොනවා. ඒගොල්ලන්ට ඒකේ විසයක් නැහැ. හඳුන් කූරු එක විසයි. ඒකට හේතුව මොකෝ? එයා ගැටෙන්නේ මේ සුවඳත් එක්ක, ගඳ සුවඳත් එක්ක. එයාට ඒක අප්පිරියයි. දැන් ඒ රටේ තියෙන තව එකක් තමයි මේ අපි හොඳට 3-5 කෑම දාලා හදන්නේ. දැන් 3-5 සුවඳ සුද්දට අකමැති. ඒගොල්ලෝ හරිය අප්පිරියයි ඒකට. ඒ හින්දා මේ අර ගෙදරක වුණත් ඒ වගේ හදනවා නම් ඒගොල්ලෝ ඒ ඇඳුම ඇඳගෙන යන්නේ නැහැ එළියට. ඒ ඇඳුම් ඇඳගෙන ගියොත් එහෙම මේ ඒ වැඩ කරන මිනිස්සු එපා එන්න එපයි කියනවලු. බස් වල එහෙම යනකොට ඔය ඒ 3-5 සුවඳ එහෙම ආවහම දැන් අපිට සුවඳ වුණාට සුද්ධ කැමති නැහැ. ඒක නිසා මෙන්න මේ වගේ ඇලෙන ගැටෙන ස්වභාවයක් ලෝකේ හැමතැනම තියෙනවා. අපිට බුදුහාමුදුරෝ දේශනා කරනවා මම තරහ නැත්තෙක් වෙම්වා කියලා ඔබ කියනවා නම් යම් තැනක තරහව හට ගන්න තැන දැනගෙන තියෙන්න ඕන කියලා. එහෙනම් කොහෙද හටගන්නේ? තරහව. නෑ, ඇහැට රූප ස්පර්ශ වෙනකොට යම් අකමැත්තක් පහළ වෙනවා නම් අන්න ඒක තරහවේ ආරම්භයයි. ඊට පස්සේ ඊටු ටික කියන්නේ කනට ශබ්ද ඇහෙනවා. ඇහෙන ශබ්දෙට මගේ අකමැත්තක් පහළ වෙනවා නම් අන්න ඒක තරහවේ ආරම්භයයි. ඊළඟට නාසයට ඕන තරම් ගඳ සුවඳ එනවා. ඒකට මං අකමැත්ත පහළ වෙනවා නම් අන්න මං ඒකට ගැටිලා තියෙනවා. අන්න ඒක ආරම්භය. ඊට පස්සේ අපේ දිවට ඕන තරම් රස නීරස එනවා. ඒ ආවහම
සමහරුන්ට රස ඒවා සමහරුන්ට නීරසයි. සමහරුන්ට නීරස ඒවා සමහරුන්ට රසයි. නේද? එක එක අයගේ එක එක ආහාර පාන තියෙනවා. ඒ ආහාර පානව එක්ක සමහරු කැමති වෙනවා. සමහරු අකමැති වෙනවා. ඒක දැක්කහම. එතකොට ඒක කන්නෙත් නැතුව ඒක බලන්නෙත් ඒක බලන්නේ මේ ආහාරයට ගන්නෙත් නැතුව ඒ රූපේ දිහා බලලා සමහරු අකමැති වෙනවා. අදත් උයලා තියෙන්නේ මෙව්වද කියලානේ අහන්නේ. දැන් තාම දිවට රචාවේ නැහැ නේද? නමුත් අදත් මෙව්වද කියලා අහන්නේ. ඒ මොකද ඇහැට ඒක දැකපු හැටියෙම අපි ඒකත් එක්ක ගැටෙනවා. මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස නීරස, ඊළඟට කයට තියෙනවා එක එක ස්පර්ශ නේද? දැන් සමහර වෙලාවට මේ දාන ෆෑන් එක වැඩි වෙනකොටත් අපිට ඒක සමහරලාට ප්‍රශ්නයක්, ඒක නැති වෙනකොටත් ඒක ප්‍රශ්නයක්. එහෙනම් අපි නිතරම හොයනවා මධ්‍යස්ථ මට ගැලපෙන විදියට. දැන් මෙතන එක්කෙනෙක්ට ෆෑන් එක හොඳ වෙනකොට සමහර එක්කෙනෙක්ට හොඳ නැති වෙන්න පුළුවන්. ගෙවල් වල එහෙමනේ ප්‍රශ්න වෙන්නේ නේ. එක්කෙනෙක් කැමති නිවුස් බලන්න. අනිත් එක්කෙනා කැමති අනිත් channel එකේ නාට්‍ය බලන්න. නේද? දැන් channel උත් වැඩිනේ. වැඩි වෙනකොට ගෙදර 5 දෙනෙක් ඉන්නකොට 5 දෙනාට 5ක් බලන්න නම් ගෙදර TV 5ක් තියෙනවා. නේද? එක වෙලාවේ අම්මා කැමති බෞද්ධ හරි බණක් අහන්න. එතකොට ආච්චි අම්මා ඒක දාගෙන ඉන්නකොට ළමයා මොකක් හරි ඒක නම් ඔන්න ගැටෙනවා ඒක. එතකොට ආච්චි හොඳට බණ අහගෙන ඉන්නකොට ළමයා අරහේ මේකක් තියෙනවා නම් ඕක වහපන් කියලා කෑ ගහනවා. බණ අහන ගම අරහෙත් මේ කරනවා. නේද? අපි කියමු ගෙදර අයත් බොහොම හොඳයි. ගෙදර අයත් හොඳට නිශ්ශබ්දව අම්මට බණ අහන්න ඔක්කොම ලෑස්ති කරලා තියෙනවා. එහෙම ලෑස්ති කරලා තිබ්බත් අල්ලපු ගෙදර මිනිස්සු මොකක් හරි දාලා නම් වජව්වක් දාගෙන නම් එහා පැත්තේ හැමදාම ගිහින් කියන්නද ඕක වහන්න මේව කරන්න මෙහෙම කියලා නේද? දැන් ඔහොම ප්‍රශ්නයක් තියෙනවා අපිට තියෙන අත්දැකීම් එක්ක එපා මේවා විස්තරණය කරන්න නේද? පිටරට පන්සලක් තියෙනවා. ඒ පන්සලේ එක පැත්තක තාප්පේ කිරෝලෙම තියෙන ෆ්ලැට් ගෙවල්. මේ පැත්තෙත් ගෙවල්, එහා පැත්තක පාර, දෙපැත්තක පාර. ඉතින් දැන් ඔය මේ මාසෙක කිරි ආහාර පූජාවක් පවත්වන උදේට. ඒකට උදේම එනවා ඒගොල්ලෝ 5ට විතර 5 මාරට එනවා. ඉරිදා දවසකනේ කරන්නේ. ඉරිදා දවස කියලා කියන්නේ ඒගොල්ලන්ගේ නිවාඩු දවස. නිවාඩු දවසේ මේ මිනිස්සු කැමති නැහැ සද්ද කරන්න. ඒගොල්ලන්ට ඕනේ නිදා ගන්න. දැන් එහි තියෙනවා රිපෝස වේලාව කියලා එකක්. ඒ කියන්නේ විවේක ගන්න වේලාව. ඒක තමයි එකේ ඉඳලා 2:00 හරි ඔන්න ඔය වගේ වෙලාවක්. ඒ වෙලාවට ටෙලිෆෝන් කෝල් ගන්න ඒ මොකක්වත් බෑ. සද්ද කරන්න බෑ. නිශ්ශබ්ද වෙන්න ඕන. ඒ වෙලාවල් දාලා තියෙනවා. ඒ වගේ මේ උදේට මේ බොහෝ මුමුණ තමයි අර 5ට 5 මාට ඉතිවිසෝ භගවා ඔහොම කියලා කියන්නේ සද්ද හෙන්නේ නැති වෙන්නේ. ඒත් අරගොල්ලන්ට ඇහුනොත් එහෙම පොලිසියට කෝල් කරනවා. ඒ පොලිසියට කියනවා. ඉතින් පොලිසිය එනවා. මොකෝ මේ ඒ වයසක ආච්චි කෙනෙක් ඉන්නවා යට නිදා ගන්න නැහැලු සද්දේ කියලා. කෑ ගහනවා මේ මිනිස්සු. මම රණ්ඩුවටත් එනවා. මට මතකයි මේ ගෙවල් වල ෆ්ලැට් වල උඩ දාන ගෙවල් වලට ගියාම උඩ ඉතින් දාන ගෙදර ඉතින් වෙන පවුල් දෙක තුනක් යනකොට ඔය සද්දෙන් ටිකක් ඇහිඳිනවනේ. පල්ලෙහා ගෙදර කට්ටියට පොලිසියට කෝල් කරනවා උඩ අපිට සද්ද වැඩි කියලා. මොකෝ මේ ගැටෙනවා. ඒ නිසා මේක මෙන්න මේ වගේ ගැටි ඉන්න ලෝකයක් තියෙන. ඔබ හිතන්න එහෙනම් ඔබට තරහ නොවි ඉන්න පුළුවන්ද කියලා? කොච්චර අපි එහෙනම් තරහ ගන්නව ඇද්ද මේ කියන විදියට? මං කොච්චර අකමැත්තෙන් ඉන්නව ඇද්ද මේ දේවල් වලට නේද? ඔය වගේ අපි මේ අර මන් නම් තරහ නෑ කියලා කාටවත් කියන්න පුළුවන්ද එහෙනම්? කියන්න බෑ. මේක හොඳට ධර්මානුකූලව විසඳ ගන්න ඕනේ. මේක හොඳට ඔලුවට ගියොත් තමයි ගැටෙන්නේ නැහැ කියලා හිතා ගන්න. දැන් එක මේ ස්පිරිතාලේ ගියා මේ ලෙඩෙක් බලන්න. එයා බලන්න ගියාට පස්සේ ඉතින් හොඳට ඉතින් කතා බහ කරලා අපි දැන් පිරිත් ටිකක් කියන්නේ යන්නේ කියලා කිව්වම එයා කතා කරලා කිව්වා මේ අහවල් කෙනා ආවේ නැද්ද? දන්නේ නැද්ද මං ස්පිරිතාලේ කියලා. මං කිව්වා ඒගොල්ලෝ දන්නව ඇති. දැන් පන්සලේ හින්දා ඉතින් දැන් හැමෝම දන්නවා ස්පිරිතාලේ කියලා. හෙට අනිද්දා බලන්න කියලා. ඉතින් දැන් අපි පිරිත් ටිකක් දේශනා කළා. පිරිතුත් දේශනා කළා.
පිරිත් නූලත් ගැට ගහන්න යනකොට මේ මිනිස්සයා අහනවා. මේ මිනිස්සයාට පිරිත් නෙමෙයි දැන් එයා කියන්නේ මොකද්ද? අර ආපු නැති එක්කෙනා. ආපු නැති එක්කෙනා ඔය මිනිස්සයාට අපි කොච්චර කළාද? ඔවුන්ගේ පවුලට ළමයිට අපි කොච්චර කරලා තියෙනවද? දැන් එහෙනම් මෙයා පිරිත් අහලාද? දැන් හදිස්සියවත් හුස්ම ටික ගියා නම් එහෙම ළමයි මොකෝ කියන්නේ? හාමුදුරුවෝ පිරිත් කී ඉන්න ගමන් තමයි හුස්ම ටික ගියේ කියලා. ඇත්තටම ඒ හින්දා සතුටු වෙන්න පුළුවන්ද? ඒක තීරණය කරන්න පුළුවන්ද අපිට? අපිට තීරණය කරන්න බෑ. මොකද එයා අපි කොච්චර පිරිත් කියලා ඒ කළත් එයා අර මුලදී අපිව දැක්කහම මතක් වෙන්නේ අහවල් කෙනා ආවේ නැහැ කියන්නේ. එහෙනම් මේ හිතයි සිතුවිලි සමහර සිතුවිලිත් එක්ක අපි ගැටෙනවා නේද? එකපාරට මේ හොඳට ඉඳද්දි එකපාරට කඳුළු වෙනවා. ඔහේ ඉන්නවා ඉතින් මේ ඉඳද්දි අඬනවා ඉතින් තනියෙන්. මොකෝ අඬන්නේ කියලා අහනවා. මට මේ අරයා මතක් වුණා. මට මෙයා මතක් වුණා. ඔයා ඒ අතරතුරේදී මගෙන් වෙච්ච අත්තරදි ඒගොල්ලන්ගෙන් වෙච්ච අත්තරදි ඔච්චරත් කරලා ඔවුන් එකතු වුණානේ අන්තිමට මට තමයි වැරදුනේ ඔහොම කියලා මේ හිතනවා. ඕන්ට නම් හොඳක් වෙන්න එපා කියලා මේ දැන් කියනවද කාටවත්? කියාටවත් කියන්නේ නැහැ. අපි මේ හිත ඇතුලෙන් තරහ වෙලා, දේශ කරලා, වැඩි වෙලා, අඬ හිත අපි ප්ලෑන් කරනවා දැන්. අන්න මේකේ ස්වභාවයක් තියෙනවා. අන්න එහෙම ගැටුණට පස්සේ ගැටෙන එකට ආපහු අනිත් පැත්තට උත්තරයක් දෙන්න හිතෙන් මොන හරි උපක්‍රමයක් යොදා ගන්න. ආයි මේ වුණොත් එහෙම මේක කියන්නේ. මේක කරන්න. මෙන්න මෙහෙම කරනවා. එහෙම කිය මේක ප්‍රතික්ෂේප කරනවා. දැන් ඔක කියනකොට මට මතක් වුණා බෝධිසත්වයන් වහන්සේගේ කතාවක්. බුදුරජාණන් වහන්සේ එක ආත්මික මේ සාමාන්‍ය පවුලක දුප්පත් තරුණයෙක් වෙලා ඉපදිලා හිටියා. ඉතින් කොහොම හරි ඒ ප්‍රදේශයේ හිටපු එක කාන්තාවක් එක්ක තරුණියක් එක්ක විවාහපත් වුණා. විවාහපත් වුණාට මේ අයට ආර්ථිකමය කිසිම දෙයක් නැහැ. එතකොට මේගොල්ලෝ ඒ විවාහ කරලා දුන්නත් ඒගොල්ලෝ කාලා බීලා ඉන්නේ අම්මගේ තාත්තගේ සල්ලි වලින්. අර ගෑල් ළමයාගේ. ඒ ගෙදරම බින්න බැහැලා වගේ හිටියේ. ඉතින් මේ මිනිස්සයාත් මොකක්වත් දැන් බෝධිසත්වයන් වහන්සේත් මුකුත් කරන්නේ නැහැ. මොකක්වත් කරන්නේ නැතුව ඉතින් ඔය අර කන්න දෙන්න තියෙන ඒවා ඔය කරගෙන ඉන්නවා පාඩුවේ. ඉතින් ඕක දවසක් දෙකක් කීපයක් බැලුවා. ඉතින් අර ඒ අම්මටයි තාත්තයි මේක තේරුම් අරගෙන කිව්වා මේක හරියන්නේ නැහැ. මෙහි ඉඳලා හරියන්නේ නැහැ. මෙහෙන් ගිහිල්ලා දෙන්නත් එක්ක හොඳට සල්ලි හොයාගෙන කාලා බීලා ඉන්න එකයි ඇත්තේ කියලා. ගෙදරින් අයින් කරා. ගියා දැන් මේගොල්ලෝ. ගිහිල්ලා ඉතින් දැන් ඔය ඒ කාලේ අම්බලන් තියෙනවා. අම්බලමක හදලා තියෙන තැනක ඒකේ නතර වුණා රැයට. නතර වෙලා ඉන්නකොට මේ ඔය බෝධිසත්වයන් වහන්සේ මේ ඉන්න ඒ කිට්ටුව තිබිලා තියෙනවා ආරණ්‍යයක් ඒ කාලේ. එතකොට ඔය ස්ථානවල ඔය ස්වාමින් වහන්සේලා කියලා අහලා තියෙනවා මේ සංසාරේ දීපු නැති අයට තමයි දැනුත් ලැබෙන්නේ නැත්තේ කියලා. ඒ නිසා දෙන්න පුරුදු වෙන්න දීපු කෙනාට අපි යමක් පරිත්‍යාග කරනවා නම් ඒකට Tamanට විපාකයක් තියෙනවා කියලා. දැන් මේ කතා ප්‍රවෘත්ති මෙයාට මතක් වෙනවා දැන්. මතක් වෙන්නේ කොහොමද? කවුරුත් නැහැ, අම්මත් නැහැ, තාත්තත් නැහැ, මොකක්වත් නැහැ. දැන් මේ අම්බලමක ඔහේ අර මේ විවාහපත් කරගත්ත නෝනත් එක්ක මේ ඉන්න වෙලාවේ. එතකොට මෙයා අර තමන්ගේ භාර්යාවට කියනවා අපි මේ කිට්ටුව තියෙන ආරණ්‍ය හාමුදුරුවෝලන්ට කොහොම හරි අපි දාන ටිකක් දෙමු කියලා. දැන් Tamanටත් කණ්ඩේ නැතුව මොකක්වත් මේ නැතුව එහෙම කිල්ලා කිව්වහම මේ නෝන කැමති වෙයිද? එයා කැමති වුණේ නැහැ. අතම් බැන්න. පිස්සුද මේ අපිටත් කණ්ඩ නැතුව කියලා. නේ අපි කොහොම හරි හොයාගමු. ඒ හින්දා දෙන්නම ගෙවල් වල වැඩ කළා. වැඩ කරලා එහෙන් හාල් පොඩ්ඩක් ඉල්ල ගන්නවා. අරයා පොල් ගෙඩියක් මොන හරි මේ හාල් ටිකක් ඉල්ල ගත්තා. ලුණු ටිකක් එහෙම ඉල්ල ගත්තා. ඔහොම ඉල්ලගෙන ඒ දෙන්නට මොන හරි ටිකක් හදාගෙන මෙයා කිව්වා අපි හෙට ලුණු කැඳ ටිකක් හදාගෙන යන්න. ලුණු කැඳ. ලේසියිනේ. වතුර ටිකක් දාලා හාල් ටික තම්බලා ලුණු ටිකක් දාන්න විතරයිනේ තියෙන්නේ. ඉතින් ඕක දැන් ලුණු කැඳ ටිකක් උදේ පාන්දරම මෙයා අරගෙන ගිහිල්ලා අර ස්වාමීන් වහන්සේලාට පූජා කළා. උන්වහන්සේලාට කාලෙකින් ලුණු කැඳ හම්බෙලා නැහැ. හරි සතුටුයි දැන් ස්වාමීන් වහන්සේලා. බොහොම හොඳයි. බොහොම හොඳයි. කියලා ඔන්න මෙයා දැන් මේක පිළිගත්තා. මෙයා දැන් සතුටුයි දැන්. ඊළඟට ඒ සතුටත් එක්ක මෙයා තව ගෙවල් හොඳට වැඩ කළා. වැඩ කරලා දිනපතාම මෙයා පුරුද්දක් හැටියට ලුණු කැඳ අරන් යනවා.
දැන් දවසයි 2යි 3යි සතියයි සති 2යි හැමදාම මොනවාද? හැමදාම ලුණු කැඳ බොන්න පුළුවන්ද එහෙම? දැන් මොකද ඉන්න හාමුදුරුවෝ? ඈ? ඕ දැන් ඉන්නවානේ පොඩි හාමුදුරුවෝ ඉන්නවා අනිත් අය ඉන්නවා. ඒගොල්ලෝ මොකද කරේ? පොඩි නමක් දැම්මා. මොකක්ද දාපු නම? එනකොටම ලුණු කැඳ එනවන්න කියලා කියනවා. එහෙම කියනවා නේද? ඈ මිනිස්සුත් ඔය එක ඒවා කියනවනේ එකම වෙනවනම් නේද? ආන්න අහවලා එනවා කියලා නේද? අන්න ඒ වගේ නමක් දැම්ම. දැන් ඉතින් මොකද කරන්නේ? දැන් හැමදාම බොන්න බෑ. මේක කියන්නත් බැරි හින්දා මේ ස්වාමීන් වහන්සේලාට පූජා කරාට පස්සේ අර අරයට පේන්නම මෙහෙම හලනවා. ලුණු කැඳ ටික. ලුණු කැඳ ටික පේන්නම හලනවා. දැන් අපේ එහෙමනම් ගේනවා පරිප්පු හැමදාම පරිප්පු හාමුදුරුවෝ පේන්නම පරිප්පු එක හලනවා හැමදාම පරිප්පු කන්න බෑ කියලා. ඈ එතකොට මොකද ගිහින් කියන්නේ? උන්ට අපි මේ බොහොම අමාරුවෙන් මේවා කළා ආයිනම් යන්නේ නැහැ පන්සල් ආයිනම් දාන දෙන්නේ නැහැ කියලානේ නේද? ඈ හැමදාම නමුත් බෝධිසත්වයන් වහන්සේගේ හිත වෙනස් වුන්නේ නැහැලු. උන්වහන්සේ හිතුවා මේ ස්වාමින් වහන්සේලාට දැන් වෙනසක් කරන්න ඕන. අන්න බලන්න හිතපෑට. ඒ නිසා එයා හිතාගත්ත අදින් පස්සේ මම මේකට කිරි ටිකක් දාලා අරන් යනවා. දැන් ලුණු කැඳ වෙනකොට කිරි ටිකක් දැම්මහම මොනවද? කිරිබත් දැන්. කිරිබත්. දැන් කිරිබත් හරි සුවඳයි. ඔන්න දැන් ඒක කරලා හාමුදුරුවෝ දැන් ආපහු සතුටු වුණා. ඒකම දැන් දිගටම. දැන් හැමදාම කිරිබත්. හැමදාම කිරිබත් කන්න පුළුවන්ද? දැන් අර නම වෙනස් වෙනවා. දැන් කිරිබත යනවා කියලා කියනවා. මොන වෙනස් වෙනවා. ඊට පස්සේ ඔන්න එතනදී කතාවක් මේ වෙලා මේ දැන් ඒක වළඳන්නෙත් නෑ ස්වාමීන් වහන්සේලා. ඒකත් පැත්තකට දානවා. එක්ක එනකොටම බල්ලට කතා කරලා ඉජු කියලා බල්ලට කිරිබත් දෙනවා. අත්තුන්ට කිරිබත් කන්න දෙනවා. එතකොට හාමුදුරුවෝ මෙයා තේරුම් ගත්තා මේකත් හරියන්නේ නැහැ කියලා. ඒකට මී පැණි දාලා ඊළඟට හකුරු දාලා ඔන්න තවත් ඊට වැඩිය මේක රසවත් කරලා හැදුවා එකක්. ඔන්න ඔය වගේ මේක කරලා ඊට පස්සේ මෙතුමාගේ ditta dhamma වේදිනිය වශයෙන්ම ඒකට විපාක හම්බුණා. ඒ විපාක හම්බෙලා තව ස්වාමීන් වහන්සේලා ගෙදර දන් වැටක් පූජා කළා කියලා ඔය බෝධිසත්ව කතාවේ තියෙනවා. ඉතින් මම මේ කියාගෙන ආවේ අර වෙනස් නොවිච්ච හිත පිළිබඳව. වෙනසක් දැක්ුවේ නැහැ. අතනත් එහෙමයි බැන්නත් එහෙමයි. ඊළඟ එක පූජා කරනකොටත් එහෙමයි නැති වෙනකොටත් එහෙමයි. ඔන්න කටින පින්කමක් වෙනවා කියන්නකො. කටින පින්කමේ ඔක්කොටම දාන බෙදලා දෙනවා. දාන බෙදලා දෙනකොට එක්කෙනෙක්ට වැටකොළු හම්බ වෙනවා. එක්කෙනෙක්ට බටු මෝජුවක් හම්බ වෙනවා. එක්කෙනෙක්ට මොකක් හරි හම්බ වෙනවා. දැන් හාමුදුරු 15 එන්නේ. 15 ඔක්කොම අනිත් ඒවා බෙදාගෙන දැන් ව්‍යංජන එක 20ක් විතරනේ. ඉතින් හාමුදුරු ගොල්ලන්ගේ ව්‍යංජන දැන් පිරීලා. අන්තිමට එන කට්ටියට හාමුදුරු ඔක්කොම අත වහනවා. එන 15 දෙනාම අත වහලා බැලින්නා. එතකොට වැටකොළු ගෙනාපු එක්කෙනාගේ වැටකොළු එක හැන්දක්වත් කවුරුත් අරගෙන නැහැ. ඊට පස්සේ මොනවාද? මේ බටු මෝජුව ගෙනාපු එක්කෙනාගේ ඔක්කොම අරගෙන නැහැ. දැන් අපේ හිතවල වෙනසක් ඇති වෙනවද නැද්ද? මම දානෙට මෙච්චරක් ගෙනාවා මෙහෙම ගෙනාවා මගෙන් එකක්වත් ගත්තේ නැහැ පොඩ්ඩක්වත් කියලා. දැන් අපිට අත්දැකීම් තියෙනවා. මෙහෙම අරගෙන යනකොට කියනවා ස්වාමීන් වහන්සේ මේ ගන්න කවුරුත් ගත්තේ නැහැ කියලා. හිතේ අර පොඩි එනවා එකක්. එතකොට අන්නේ වගේ අපිට මේ බණ අහලා බෝධිසත්ව කතා අහලා මේ දේශනාවන් වල මේ හරය අහලා අපිට යමෙක්ට පුළුවන් නම් නෑ ඒකට කමක් නෑ. ඒ ස්වාමීන් වහන්සේ වළඳන එක ඒ උන්වහන්සේගේ වැඩක් නේද? නමුත් මේක රැගෙන ආවේ මං කාටද? මහා සංඝරත්නයට. ඒක ගාතාව කියලා පූජා කරලා ඉවරයි. මේ වළඳන එකට නෙමෙයි පින් සිද්ධ වෙන්නේ. මොකේද? අර හිත හදාගන්න එකෙන්. ඒක කලින් කරන්නේ. ඒක කියනවා මේ ඉදිරිපිට තියෙන දාන වස්තුව අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නයට පූජා වේවා කියලා. එතකොට ඒක පූජා කරලා ඉවර කරන්න ඕනේ. ඊට පස්සේ ආයි බෙදුවේ නැහැ කියලා අරක පූජා මේ වෙන්නේ නැතුව තියෙන්නේ නැහැ. ඔන්න ඔය කියන වැරදි අදහස් අපේ තුල තියෙන හින්දා මිනිස්සු හරියට ගැටෙනවා. ඒ ගැටිලා හිතේ අකමැත්තක් පහළ වෙනවා. අන්න දැන් බුදුහාමුදුරෝ දේශනා කරනවා අර මන් තරහ නැත්තේක් වේවා කියලා කියනකොට ඔන්න ඔයවව දැනගෙන තියෙන්න ඕනේ කියලා. ඔබ යනකොට එනකොට ඉන්නකොට ඒකට තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ
සතින් උපට්ඨපෙත්වා කියලා සිහියෙන් ඉන්න කියලා. සිහියෙන් ඉන්නේ කියලා ඊළඟට බුදුහාමුදුරු දේශනා කළා දැන් ඉන්න කියලා. දැන් මේ මොහොතේ වාසය කරන්න කියලා. දැන් මේ මොහොතේ වාසය කරනකොට ගැටිච්ච දේවල් ගැන ආයි මං හිතන්න යනවද? ඒවා හදපු කෑම එක ඊයේ තිබිච්ච එක දැන් එන සද්දේ අන්න බුදුහාමුදුරුවෝ ඔන්න විපස්සනාවක් කියන එකක් දේශනා විශේෂයෙන් දකින්න කියලා. ඒ හින්දා සද්දයක් ඇහෙනකොට සද්දයක් සද්ද මාත්‍රයක් විතරයි. දැනෙන එක විතරයි. ආයි දැනුනේ මොකද්ද? සද්ද කාගේද? කපුටද? බල්ලද? පන්සලේ බල්ලද? ආල්ලපු ගෙදර බල්ලද? දැන් මොකද එහෙම හිතනවනම් ආයේ සද්දෙට එහා ගිහිල්ලා මං විඥාන පහල කරනවා. ඒ පහල කරගන්න හැම විඥානයකම තියෙන ද්වේෂය. ගැටිලා තියෙන. ඒ අකමැත්ත තමයි තියෙන්නේ. දැන් බුරුමෙට ගියාට පස්සේ බුරුමේ තියෙන ආරණ්‍ය සේනාසන වල දැන් අපි බුරුමේ හිටිය කාලයක් බුරුමේ අපි හිටපු අන්තර්ජාතික සේනාසනයේ වටේට තියෙන්නේ පැති දෙකකම තියෙන ප්‍රධාන පාරවල් දෙකක්. ප්‍රධාන පාරවල් දෙක තියෙන්නේ. එතකොට ප්‍රධාන පාරවල් දෙකේ කොච්චර වාහන යනවද? ඒ නිසා එතනදී උගන්වන්නේ මොකද්ද? සද්ද මාත්‍රයක් පමණයි කියලා. එතකොට අපි හිතාගෙන ඉන්නේ භාවනා කරන්න යන්න ඕනේ ආරණ්‍යට කියලානේ. නෑ ඒගොල්ලෝ පුරුදු කරනවා අන්න එතනදී සද්දය හඳුන ගන්න. ඊට පස්සේ ගිහිල්ලා ඕන තැනක ඉන්න පුළුවන්. දැන් අපි හිතනවා නම් සද්ද නැති තැනක ගිහිල්ලා භාවනා කරන්න කැලේට ගිහිල්ලත් පුළුවන් ද සද්ද නැතුව ඉන්න? කැලේ කොච්චර සත්තු කෑ ගහනවද? කොච්චර ගස් ඇඹරෙනවද? කොච්චර හුලං හමනවද? ඊට පස්සේ එක දේ සද්ද කොච්චර තියෙනවද? ඒ වගේ අන්න ඒවා අපි හොඳට තේරුම් ගත්තාම සද්ද මාත්‍රයක් විතරයි. රූප මාත්‍රයක් විතරයි. ඊට පස්සේ ගන්ධ මාත්‍රයක් විතරයි. ඒක අපි හිතන්න ගියොත් ඒ හිතලා අපි ඒ සිතුවිලි වර්ධනය කරගත්තොත් ඒක තමයි අර තරහ වීමේ ආරම්භය. තරහව වර්ධනය කරනවා. ඒ නිසා ඔන්න මම තරහ නැත්තේක් වෙම්වා කියලා කියන්න නම් ඔබ ඔන්න ඔය කියන තරහව හට ගන්න තැන දැනගෙන තියෙනවා. ඒ නිසා ඒ තරහ නැත්තේක් වෙම්වා කියලා එක තේරුම් අරගෙන තරහව ඇති වෙන තැන මෙන්න මේකයි මෙහෙමයි කියලා හොඳට තේරුම් ගත්තා. ඒ නිසා ඒ ඇසත් අනිත්‍යයි, සද්දෙත් මේ රූපත් අනිත්‍යයි, කනත් අනිත්‍යයි, ශබ්දත් අනිත්‍යයි, දිවත් අනිත්‍යයි, රස නීරසත් අනිත්‍යයි. ඊට පස්සේ නාසයත් අනිත්‍යයි, ගන්ධයත් අනිත්‍යයි, කයත් අනිත්‍යයි, ස්පර්ශයත් අනිත්‍යයි, හිතත් අනිත්‍යයි, අතීත වර්තමාන අනාගත සිතුවිලිත් අනිත්‍යයි. මොකද අනිත්‍යයි කියන්නේ වෙනස් වෙනවා. වෙනස් වෙන එකක්. හැමතිස්සෙම මේක තියෙන්නේ නැහැ. ඒක වෙනස් වෙනවා. දැන් ලස්සනට තියෙන මල් තියෙනවා. දැන් පන්සලේ සමහරලාවට මේ මොනවාද මට මතකයි අපේ මේ මොනවාද ධාතු මන්දිරේට ලස්සන මාල ටිකක් අපි ගෙනල්ලා පැලැන්දුවා. පැලැන්දුවට පස්සේ ඉතින් හැමෝම ඉතින් ඒ බලලා බොහොම සද්ධා සම්පන්නව හිතනවා. ඒ අතරේ එක්කෙනෙක් මට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මේ මාලි කොහෙන්ද ගත්තේ කියලා. මං කව අහවල් තැනේ මං ගත්තේ මේ මෙහෙම කියලා. ඒක තමයිනේ ස්වාමීන් වහන්සේ ඒක අර සාරියකට එහෙම හොඳට මැච් නේද කියලා අහනවා. දැන් එයාගේ හිත මොකද පහළ වුනේ? එයාට මේ අපි මේ බුදුහාමුදුරන්ට බුද්ධ ගෞරවයෙන් පූජා කරපු එක තෝ ඒ විදිහට මිනිස්සු හිතන්නේ නැද්ද? මල් ටික තිබ්බට පස්සේ මල් මේක බොකේස් ටික තිබ්බට පස්සේ මට අපි ওই විශේෂ පින්කම් වලදී ලස්සන මල් බොකේස් හදනවානේ. ඒක ඉවරනාට පස්සේ මට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මේක දැන් ඔහොම තියලා විසික් කරන්න එපා මම මේක අරගෙන යනවා කියලා. එහෙනම් මං කවා කමන්නේ අරයි යන්නේ. දැන් මොකෝ යා අරයි යන්නේ? ගෙදර තියෙන පහනේ තියන්නද? නෑ ගෙදර ලස්සනට තියන්න. ඔය බලන්න එක එක්කෙනාගේ තියෙන මේක අන්න ඒ වගේ මේ රූප, ශබ්ද, ගන්ධ මේ එක වෙනස් වෙනවා කියන සංකල්පය අපි අනිවාර්යයෙන්ම ඇති කර ගන්නවා. එහෙම වෙනකොට ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන් වෙයි තරහව ඇති වෙන හැටි. තරහව අන්න මන් දැන් එහෙම නැත්තේක් වෙම්වා කියලා කියන්න නම් මට මොකද්ද තියෙන්න ඕනේ? මට සිහිය තියෙන්න ඕනේ, නුවණ තියෙන්න ඕනේ. ඒ දෙකට වචනයක් කියනවා සතියයි සම්පජඤ්ඤයයි කියලා. මොකද්ද? සතිය සහ සම්පජඤ්ඤය. සති සම්පජඤ්ඤයෙන් යුක්තව වාසය කරන්න කියලා කියනවා. ඒ නිසා සිහියෙන් යුක්තව මං ඉන්න ඕනේ. මං දැන් මේකට ගැටිලා තියෙන අකමැත්ත. මොම තමයි සද්දේ එතන එන්නත් පුළුවන්. ආයෝක හැමතිස්සෙම නැහැ.
මේ බල්ලා හැමතිස්සෙම කෑ ගහනවා කියලා බුරනවා කියලා සමහරු බල්ලට වහ දෙනවා නේ. බල්ලට මොකක් හරි කරනවා අල්ලපු ගෙදර බල්ලගෙන් මේකක් හරි සද්දේ කියලා. දැන් මේ එක්කෙනෙක් මට කිව්වා මට ඔක්කොම සද්ද ඉවසන්න පුළුවන් හාදුනේ අල්ලපු ගෙදර දාන බ්ලෙන්ඩරේ සද්ද තමයි ඉවසන්න බැරි කියලා. මොන බ්ලෙන්ඩරයක්ද මන් දන්නේ නැලු ඒ සද්දෙට ඉවසන්න බෑලු. උඩ ගිහිල්ලා හැරෙනවා. සමහර ගෙවල් ඉතින් මෙහෙම බිත්තියනේ තියෙන්නේ නේද? ඒ වගේ. එතකොට මම දැන් කියන්නේ ඉන්නේ ගිහිල්ලා. දැන් කියන්න යන්නේ හොඳින්ද? අක්කේ මේ බ්ලෙන්ඩරේ චුට්ටක් සද්දේ වැඩි එහෙමද කියන්නේ දැන්? නෑ කියනකොට අර වචන දෙක තුනක් දාලා තව ටිකක් වැඩි කරලා තමයි කියන්නේ. දැන් දැක්කනේ? අර එයාගේ හිතේ බ්ලෙන්ඩරේ පැය 24ම දානවද? උදේ නැගිට වෙලාවෙ ඉඳන් බ්ලෙන්ඩරේ දාලා රැයට නිදා ගන්නකොට තමයි බ්ලෙන්ඩරේ ඔෆ් කරන්නේ කියලා. එහෙමද ඒක? නෑ මේක වෙනස් වෙනවා. අද දානවා ආයේ සතියකින් ආයේ මෙහෙමකින් මේ එක දවසක එකක් තමයි අපි මේ අල්ලගෙන ඉන්නේ. අන්න ඔය වෙනස හඳුනගත්තොත් මම ගැටෙන්නේ නැතුව ඉන්නවා. මම තරහ නැත්තෙක් වෙනවා. එතකොට මම තරහ නැත්තෙක් වෙලා ඉන්නවා නම් ඒ අර දැන් අන්න දැන් මට කියන්න ඕනේ ධර්මාශෝක රජතුමා. දැන් ධර්මාශෝක රජතුමාට මොකද වුනේ? ධර්මාශෝක රජතුමාට උනේ අර අත්තර දීමකින් මේ වැදිච්ච පවන්නත්ත ඒ පහර උන්වහන්සේගේ හිතේ ගැටුණා ඒක. මොකක්ද ඒක නම් එතන ගැටිච්ච එක කයට ස්පර්ශය. මේ පවන් සල්නකොට සනීපයි. ඒකෙන් මේ වැදුනොත් එහෙම සමහරලාට අපිට හිතෙන්නේ මේ පුංචි එකක් නෙමෙයි දැන් ඔය ටෙලිනාට් ඔය තියෙනවනේ රජ කතාවල තියෙන අර ලොකු අපේ මේ අරයන මුරායුධ ශේෂත් වගේ ඒ වගේ ලොකු එකක්නේ මෙහෙම රජතුමාට හොඳට පවන් සලන් ඕකක් වෙන්න නැතිනේ පොඩ්ඩක් වදින්න නැත්තේ. එතකොට ඒකක් පොඩ්ඩක් වැදුනහම පොඩි වේදනාවක් පහළ වෙන්න ඇති. වේදනාව නිට්ටයද අනිත්‍යද? වේදනාව අනිත්‍යයි. එතකොට ඒක රජතුමාගේ ඔළුවට ආවේ නැහැ. ආට පොඩි ද්වේෂ සහගත ස්වභාවයක් ආවා. ගැටිච්ච තැන අඳුරගත්තේ නැහැ. අන්නේ තරහව මේ වෙච්ච හින්දා ඒක යා හිතන්න ගත්තා. දැන් අපේ තියෙන தත්ත්වය ඒක තමයි අපි හිතනවා ඒක. අපි ඒක වැඩි කරගන්නවා. ඒ වැඩි වෙන්න ඊළඟට වෙන්නේ මොකද්ද? වෛරය ඇති වෙනවා. ඒක තමයි ඊළඟ වචනයෙන් කියන්නේ මම වෛර නැත්තේක් වෙම්මා කියලා. දැන් තරහව නැතුව ඉන්නව නම් එයාට වෛර සිත් පහළ වෙනවද? නෑ. තරහව අඳුරගෙන තියෙන. තරහව අඳුරගත්ත හින්දා එයාට වෛර සිත් පහළ වෙන්නේ නැහැ. හැබැයි තරහව මේ විදියට මං ගැටි ඉන්නවා නම් ඒ ගැටීම වැඩි වෙන්න අන්න වෛරයට පහළ වෙනවා. ඒක හරියට මේ මොනවාද ඔය මීයෝ ඊට පස්සේ ලේන්නු අර බලන්නකෝ මොන හරි දෙයක් අතට මෙහෙම අවුනාට පස්සේ මෙහෙම අපි වගේ හිමින් කන්නේ. මෙහෙම අතට ගත්තාම එකපාරට කාලා වටපිට බලනවා. ආයෙ එහෙම බලලා ආයෙ පොඩ්ඩක් කාලා ආයෙ වටපිට බලනවා. දැන් මේ එක මොහොතකදී දත් ටික කොච්චර පාරක් වැඩ කරනවද බලන්න. මෙන්න මේ වගේ අපිත් ගැටුණට පස්සේ ඒ මොහොතේදී අපි හරියට අපේ භවංගය අපේ සිතේ තියෙන භවංග චලන භවංග උපච්ඡේදක පංචද්වාරා වර්ධන මේ එතන චක්කු විඥානය නම් සෝත විඥානය අන්න ඒවා පහළ වෙනවා ටට්ටක් ගාලා. ඒ ටික ඉක්මනට වැඩ කරනවා. ඒ වැඩ කරාට පස්සේ අපි හඳුනගෙන ඔක්කොම කරලා ඉවරයි. මේකත් එක ගැටිලා ඉවරයි. යාට නමක් දාලා ඉවරයි. යාට මේවා කරලා ඉවරයි. යාට හිතින් බැනලා ඉවරයි. ඔක්කොම කරලා ඉවරයි එක තප්පරේ. ඒ මොහොතේදී මේකේදී කටට වචනේ ඇවිල්ලත් ඉවරයි මට. වචන ටික ඇවිල්ලා ඔක්කොම කියලා බැනලත් ඉවරයි දැන්. දැන් මේ බණ දන්න කෙනා අන්න එක පාලනය කරනවා. දැන් බයින්න පුළුවන් වුණත් නොබැන ඉන්නවා. සත්‍ය නැතුව ඉන්නවා. ඒක සත්‍යයක් විතරයි. ඒ සද්දෙට අපි මේ වෙන්න ඕනේ නැහැ. දැන් ජපනික් ඇවිනවා. චීනෙක් එනවා. වෙන ඉතාලි ජාතිකයෙක් එනවා. එයා ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා එයා බයින හොඳටම අපිට. අපි දන්නවද ඒක? අපි දන්නවද භාෂාව? ඒගොල්ලන්ගේ. අපි මොකද කරන්නේ? අපිට hina සුද්දෙක් ඇවිල්ලා ෂෝක්. මිනිහා ඇවිල්ලා අපි බයිනවා අපිට මේ හොඳටම. බලන්න මුලාව කියන එක අපි නේද? අන්න බලන්න මේ සද්ද මාත්‍රයකටනේ අපි ඒකට තමයි කියන්නේ විඥාණයෙන් හඳුනා ගන්නවා. දැන් ඒක හඳුනාගත්තද මං? ඒක තේරෙන්නේ නැහැ මට. ඒ හින්දා ඒක සද්දයක් විදියට විතරයි එන්නේ මට.
ඒ නිසා ඒකට මං අහුවෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේක හොඳට තේරුම් ගන්න. ඒක වැඩි වෙන්න වෛරයට යනවා. ඔන්න ඔය කියන දෙක නැති වුණොත් එහෙම ඔන්න තුන්වෙනි පදේ එනවා. මොකද්ද? මම තරහ නැත්තේක් වෙම්වා, මම වෛර නැත්තේක් වෙම්වා. ඒ නිසා ඒ හේතු කරගෙන දුකක් පීඩාවක් නැහැ. මම දුක් පීඩා නැත්තේක් වෙම්වා කියලා කිව්වේ අන්න ඒකයි. දුක් පීඩාවක් නැත්තේ කාටද? ගැටෙන්න ඇලෙන්න එයාට දෙයක් නැහැ ලෝකේ. ගැටෙන්න ඇලෙන්න දෙයක් තියෙන හින්දා නේද මේ දුක් විඳින්නේ අපි මේ. හිත මේ වෙන්නේ අපි කණ්ඩ හොයන්න ඕනේ. දැන් රැයට ආයි මේ වෙන්න ඕනේ. අනේ දාඩිය දානවා නාන්න ඕනේ. ඊට පස්සේ සල්ලි හොයන්න ඕනේ, ගෙවල් හදන්න ඕනේ, වැඩට යන්න ඕනේ, ළමයිගේ වැඩ තියෙනවා. මේ ඔක්කොම මොකද මේ? දුක් විඳගෙන දුක් පීඩා විඳගෙන ඉන්නේ. දැන් එයාට මේකේ අර ඇලීමත්, ගැටීමත්, තණ්හාවත්, ද්වේෂයත් මේකත් නැති නිසා එයාට මොකද නැත්තේ? දුක් විඳින්න හේතුවක් නැහැ. දුකක් පීඩාවක් නැහැ. ඔන්න තුන්වෙනි පදේ. ආයි කියන පද තුන මම තරහ නැත්තේක් වෙම්වා. මම වෛර නැත්තේක් වෙම්වා. මම දුක් පීඩා නැත්තේක් වෙම්වා. ඔන්න දැන් ඊළඟට එනවා මම සුවපත් වූ සිත් ඇත්තෙක් වෙම්වා කියලා. ආන්න ඒ හිත තමයි මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ. මේ සුවපත් වූ සිත් ඇත්තෙක් වෙම්වා කියලා කියන්නේ මොකද්ද මේ? නිවිච්ච සැනසිච්ච හිතක්. නියුණු සැනසුණු හිතක්. ඒ නියුණු සැනසුණු හිතේ ගැටීම් නැහැ, ඇලීම් නැහැ. එතන තියෙන උපේක්ෂාවක්. ඒ උපේක්ෂාව තුල තියෙන ප්‍රඥාව අවබෝධයෙන්මයි අතහැරලා තියෙන්නේ. ඇස් දෙක මේ මොනවාද මේ ගහගන්න බැරි හින්දා නෙමෙයි ගහන්න නැතුව ඉන්නේ නේද? තේරුම් අරගෙන ඒකට බැනලා වැඩක් නැහැ. ඒකට ගැටිලා වැඩක් නැහැ කියලා තේරුම් අරගෙන තමයි අතහැරලා ඉන්නේ. එයා බොහොම නිෂ්කලංකව පාඩුවේ එයාගේ වැඩ ටික කරගන්න එයාට නිවුණු සැනසුණු හිතක් පහළ වෙලා තියෙනවා. ඒකට තමයි සුවපත් වේවා කියලා. දැන් අපිට මේ ඇවිල්ලා වඳිනකොට අපි මොකද්ද කියන්නේ? සුවපත් වේවා කියලා. මොකද මේ සුවපත් වෙන්න ඇහුවොත් එම සුවපත් වේවා කියන්නේ මට ඇති ලෙඩක් නැහැ කියලා කිව්වොත් එහෙම ආඳුර මට මේ සුවපත් වේවා කියන්නේ මට මොකද්ද තියෙන ලෙඩේ? අන්න ඒ ලෙඩේ තමයි මොකද්ද? ඇලෙන එක ගැටෙන එක. ඇලි ගැටි ඉන්න ලෙඩේ අපිට තියෙනවා. ඒ ලෙඩෙන් තමයි අපි මේ ලෝකෙක කරකෝ ඉන්නේ. ඒ නිසා මේ ලෝකේ හැමෝම ඔන්න ඔය ලෙඩට අහුවෙලා ඉන්නේ. ඒ ලෙඩෙන් ඔබ සුවපත් වෙන්න කියලා කියන්නේ. ඒකනේ අඟුලිමාලට මොකද්ද කිව්වේ? මම නතර වෙලා ඉන්නේ ඔබ නතර වෙන්න කියලා කිව්වා. මං නතර වෙලා ඉන්නේ ඔබ නතර වෙලා ඉන්නේ කියලා කිව්වා. දැන් ඒක එයාට ඒක හොඳට තේරුණා. ඒ තේරිච්ච හින්දානේ මොකද්ද මේ කියන්නේ කියලා මේව කරේ. අන්න දැන් අපි සුවපත් වේවා කියලා කියනකොට මේක අහලා මේ බණ අද ඔළුවට ගියොත් දවසක කවුරු හරි ඔය වගේ සංසාරේ අපිට සුවපත් වේවා කියන වචනේ ඇති අපිට ආරි මාර්ගයට යන්න. සුඛී හෝතු දීඝායුකෝ හෝතු කියලා. සුවපත් වේවා කියනකොට මේ සුවපත් වෙනවා කියලා කියන්නේ එහෙනම් මේක තමයි. මම එහෙනම් ඒ විදියට සුවපත් වෙන්න ඕන. මේ සසර සුවපත් වෙන්න ඕන. සසරෙන් නිදහස් වෙන්න ඕන. දැන් ඊට පස්සේ තමයි අපි ලෝක සත්‍යයට මේක ප්‍රචලිත කරන්නේ. මම මේක වටපිටාවක ඒ මොහොතේ විනාඩි 5ක් 10ක් මම ඒක අවබෝධයෙන් ඉන්න ඕනේ. ඒ භාවනාව ඒ කර්මස්ථානය මම වඩා ගන්න ඕනේ. ඒ වඩා ගත්තට පස්සේ තමයි මම අනිත් අයට ඒක ප්‍රචලිත කරන්නේ. මා මෙන්ම මගේ පවුලේ අයත් ඒ අයටත් මෙහෙම සිත් පහළ වේවා. ඒ අයත් තරහ නැත්තෝ වෙත්වා. වෛර නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. මේ මොකද්ද මම මේ කියන්නේ? ඒ අයටත් මේ ධර්මඥානය පහළ වේවා කියලා. ඒ අයටත් මේ කුසල් සිත් වැඩේවා කියලා. ඒ අයටත් සිහිය නුවණ වැඩේවා කියලා. ඒ අයටත් සුවපත් සිතක් පහළ වේවා කියලා. අන්න කොච්චර වටිනාද මේ භාවනාව මේවා. අපි නැත්තම් මේ වචන ටිකක්නේ අපි මේ කියන්නේ. වචන ටිකක් කිව්වට භාවනාව කළා හරියන්නේ නැහැ. මේක විමර්ශනය කරන්න ඕන. මේක විශේෂයෙන් දකින්න ඕන. ඒක විශේෂයෙන් දැක්කට පස්සේ තමයි ලෝකෙ දිහා අපිට බැලුවාම අපිට තේරෙන්නේ මෙන්න මේකයි මේ කියන්නේ කියලා. ඉතින් අද එහෙමනම් මේ පැයකට ආසන්න කාල සීමාවක් අපි ධර්ම දේශනාව සිද්ධ කරගෙන අද මේ
වස් කාලේ පවත්වන මේ උතුම් වැඩසටහනේ කටයුතු අද දවසේ මේ විදියට සිද්ධ කරගෙන එන්නේ. ඉතින් මම අද ගාථාව හැටියට තෝරාපත් කරගත්තේ තංචකම්මං කතං සාදු කତ୍වා නානුතප්පති යස්සපතීතෝ සුමනෝ විපාකං පටිසේවති කියලා. ජීවිතේ ආපස්සට හැරිලා බැලුවාම අපිට සතුටු හිතෙන විදිහේ දේවල් ජීවිතේ බොහොම සුවදායක දේවල් සිද්ධ කරගෙන තියෙන්න ඕනේ කියලා. ඉතින් මේක අපි මේ වගේ මේ උතුම් වැඩසටහන් මේ වස් කාලය තුල සිද්ධ කරගත්ත එකත් වටිනවා. ඉතින් මේ වෙලාවේ එහෙමනම් කල්පනා කරන්න මුලින් නම් සඳහන් කළා මං ඒ දායකත්වයේ දරපු නිල්මිනී ගුණරත්න, චන්ද්‍රකාන්ති බමුණුආරච්චි මහත්මිය, ඉන්ද්‍රාණි විතාන මහත්මිය, හේමා කපුහේන් තැන්න මහත්මිය, ඊළඟට ඒ අනිත් ඒ පින්වත් පිරිස, ඒ වගේම සේපාලිකා විතාරණ කියන මේ පිරිස අද දායකත්වයේ දරාගත්තේ බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන්. ඉතින් ඔබේ දායකත්වයෙන් යුක්තව අද මේ දේශනාව පැවැත්වුවා. රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය සම්භාර ධර්මියෝ අභාව ප්‍රාර්ථ සියලු ඥාතීන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, නිවන් දකිත්වා කියලා සාදු 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 කියලා පින් දෙන්න. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ට ආරාධනා කළාද බණ අහන්න. දෙවියන්ටත් මේ පින් අයිති වේවා. දෙවියන්ගේ රැකවරණේ ආශිර්වාදයේ සැලසේවා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි එහෙමනම් අබේවීර ධර්මායතනයේ අපේ අතිගෞරවනීය ගරු කටයුතු අපේ ස්වාමින් වහන්සේ ගෞරවයෙන් අපි මේ වෙලාවේ සිහිපත් කරනවා කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමින් වහන්සේ. උන්වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයටත් මේ උතුම් ආශිර්වාදයේ සැලසේවා. විශේෂයෙන් කොරෝනා වසංගත තත්ත්වය මේ ලෝකේම දුකට පීඩාවට පත් කරමින් ඉන්න වෙලාවේ මේ සියලු සත්වයෝම සුවපත් වෙලා සියලු දෙනාගේම ජීවිත සුවපත් වේවා. මේ කොරෝනා වසංගතය දුරු වේවා. අපි හැමතෙමත් දෙවියන්ටත් අමා මහ නිවන් පිණිස සැනසීම පිණිස මේ උතුම් දේශනාවත් හේතු ආසනා වේවා. සාදු සාදු සාදු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ වස්සාන සමය වෙනුවෙන් අතුරුගිරිය අබේවීර ධර්මායතනයේ මගින් 2021 වසරේ සංවිධානය කරනු ලැබූ වස්සාන ධර්මදේශනා මාලාවේ සුමధుර ධර්මානුශාසනාවක්. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ අනුමා ප්‍රියදර්ශනී ගුණසේකර මහත්මිය, සේපාලිකා විතාරණ මහත්මිය, හේමා කපුහේන් තැන්න මහත්මිය, ඉන්ද්‍රාණී විතාන මහත්මිය, චන්ද්‍රකාන්ති බමුණුආරච්චි මහත්මිය සමගින් නිල්මිනි ගුණරත්න මහත්මිය යන පින්වත් පිරිසයි. එම පින්වත් පිරිසට සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.
විදෙස්ගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා